අයිබෝවන් ඔබට සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා සතියන්තය අපේ මුණ ගැහිම අද සෙනසුරාදා දවසේ මේ සතියන්තක ආරම්භයත් එක්ක මුලින්ම අපි සුදරම් වෙන්නේ අද දවසේ පත්තරවල තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට අද දවසේ ජාතික පුවත්පත්වල තියෙන තොරතුරු මොනවද ඊට අමතරව ඔබට කියන්න තියෙන ඔබත් සමග බෙදා හදා ගන්න තියෙන තවත් විශේෂාංග කිහිපයක් තිබෙනවා ඒ සියල්ල සමගින් අත්වල බැඳගන්න කියලා බොහොම ආදරෙන් ඔබට ආරාධනා ලබා දෙනවා අපි ඉන්නේ අර්බුදකාරී තත්වයක කියන කාරණාව අපි හැමෝටම අලුත් දෙයක් නෙවෙයි දැන් නමුත් මොන අර්බුදයේ තිබුණත් මොන ප්‍රශ්නකාරී තත්වයන් තිබුණත් අපි සූදානම් වෙමු ඉදිරියට මුහුණ දෙන්නට වැස්ස වෙලාවට වැස්ස විඳින්න අපි කැමති රස්න වෙලාව තියෙනවා නම් එතෙන්ටත් මුහුණ දෙන්නට සූදානම් වීම තමයි වටින්නේ මේ වගේ තමයි අර්බුදකාරී තත්වයකදී අපි ඒට මුහුණ දෙන්න උත්සාහ ගන්නවා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ උදෑසන ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මොකද මම එහෙම කියලාම පටන් ගන්නේ පත්තරය බැලුවත් තිබෙන්නේ අර්බුදකාරී තත්වයන් තමයි සියලු තැන්හි සටහන් වෙන්නේ. ඉතින් මේ දේවල් අපි ඔබට කියනවා ඉදිරියේ තියෙන වෙනස්කම් මොනවද කියලා අපි ඔබට කියන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම දැන් අද දවස වැසිබර තත්වයක්. හුඟක් අය අද දවසේ නිවස් වල රැඳිලා ඉන්නේ. නමුත් එළියට පහළට බහින කෙනෙක් ඉන්නවා නම් කුඩයක් අරගෙන එළියට එන්න කියන එකත් මතක් කරනවා. මොකද අද තත්ත්වයත් ඒ තරම් හොඳ නෑ දේශගුණේ කාලගුණේ. අපි යනවා දිවයින පුවත්පතට මුලින්ම අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත්වෙන්නේ ප්‍රධාන සිරස්තලය බවට පත්වෙන්නේ මා කුඹුර ඇවිලෙයි රියදුරෝ බස් ගෙනවිත් පිවිසුම හරස් කරති අධිවේගී මාර්ගය ගැනයි මේ සඳහන් කරන්නේ. අධිවේගී බස් පෑ දෙකක් හිරවෙයි. අධිවේගී මගින් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් කියලා තොරතුරු වාර්තා කරනවා. ව්‍යාපෘති අධ්‍යක්ෂ හදිසියේ ලෙඩ වෙයි. ඒ අතරතුරේදී එයත් ඒ විදිහට සටහන් කරනවා. මේ විරෝධතාවය නිසා මීට පසු තෙල් එයිද දන්නේ නැහැ. අසනීප වූ නිලධාරියා කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සමග සමරකෝන් හඳපාන්ගොඩ රජිත අද දවසේදී මේ ප්‍රධාන ප්‍රවෘත්තිය දිවයින පුවත්පතට වාර්තා කරනවා. ඒ තුළ තවදුරටත් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කර ඇති නව ඉන්ධන පිරවුම්හල මගින් අධිවේගී මාර්ග බස් රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විරෝධතාවය පාය එම ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම අවහිර කරමින් සිය බස් රථ හරස් කර ගාල් කර බස් රථ රියදුරන් පිරිසක් විරෝධතාවයක නිරත වෙමින් සිටීමත් සමගම උණුසුම් තත්ත්වයක් ඊයේ දවසේදී හටගත්තා කියලා තමයි තවදුරටත් මේ තොරතුර වාර්තා කරන්නේ. කොහොම නමුත් ලංකාවේ බොහෝ තැන්වල මෙවැනි අපහසුතාවයන් නැති වුණු ආකාරය අපි දකින්නට ලැබුණා. විශේෂයෙන්ම ගෑස් පෝලිම් තුල ඒ වගේම භූමි තෙල් ලබා ගන්නට හුඟක් පිරිසක් ඉතාමත් දිගු පෝලිම් වල මේ දවස්වල රැඳිලා ඉන්නවා. නමුත් බොහෝ දෙනෙකුට තමන්ගේ ගෙදරට අවශ්‍ය තෙල් ටික ලබා ගන්න ඉඩ කඩක් නැහැ. ඒත් එක්කම ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නය ඉතාමත් දරුණුව උද්ගත වෙලා තිබෙන්නේ. පෝලිම 2-3 බවට පත් වෙලා මන්තිරු ගණනාවක් වැහිලා පෝලිම් දික් වෙලා තිබෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ සියලු තත්ත්වයන් එක්ක මා කුඹුර තත්ත්වය ඉතාමත් දරුණුව ඒ දවසේදී සිදුනා. ඒ පිළිබඳව තමයි අද දවසේදී පුවත්පත් ගණනාවක්ම ඉතාමත් දීර්ඝව විස්තර කරන්නේ. ඒ අතරතුර දින මින පුවත්පතත් වාර්තා කරනවා ඉන්ධන පෝලිම දික් වෙයි. නොසන්සුන්තා පාලනයට අතිරේක පොලිස් කණ්ඩායමකුත් යොදවලා තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ දින මින පුවත්පත අද දවසේදී Tamanගේ සිරස්තල අතරට මේ ඔබ දකින්නේ එම තත්ත්වය. මේ කාරණා දකිනකොට ඊයේ දවසේදීත් පුවත්පත්වල වාර්තා කරලා තිබුණා විශේෂයෙන්ම බුද්ධ්‍යංශ වලින් ප්‍රකාශ කරනවා කියලා මේ පෝලින් වල මහා මාර්ගය තුල දැන් මේ රැඳිලා ඉන්න පිරිසකගේ නොසන්සුන්තාවයන් පාලනය කිරීම ඉතාමත් අපහසු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියලා මේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඔවුන් ඉතාමත් මානසිකව වැටලා තිබෙන තත්ත්වයන් සියල්ලත් එක්ක මේ පිරිසගේ නොසන්සුන්තාවයක් යම් තැනකදී ඇති වුණොත් ඒ පාලනය කිරීම ඉතාමත් බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙනවා කියන එක ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශය ඊයේ දවසේදී යම් යම් අදහස් ඉදිරිපත් කිරීම කරලා තිබුණා කියලා අපිට පුවත්පත් තුලින් දැක ගන්න අවස්ථාව ලැබුණා. යලිතක් අපි දිවයින පුවත්පතට එනවා. ඉන්ධන සැපයීම සීමාවීම නිසා රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කරයි කියලා අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු සඳහන් වෙනවා දිවයින පුවත්පතේ ඇතුල් පිටුවේ. රටේ පවතින ඉන්ධන සැපයීම සීමාවීම හමුවේ පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවේ දුර්වල වීම මත 20 වෙනිදා සිට සති දෙක කාලයක් රජ නිලධාරීන් කාර්යාලය වෙත කැඳවීම සීමා කර ඇත කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. එම මේ චක්‍රලේඛනයට අනුව රජයේ කාර්යාල සේවා බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයේ සේවයට කැඳවීමට තීරණය කර ඇතැයි කියන අතරතුර යම්කිසි නිලධාරියෙකු තමා පදිංචි ස්ථානයට ආසන්නයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාළ අමාත්‍ය
ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ කියලා තොරතුරු තවදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඒත් සමග මම දැක්ක දවසේ පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා විශේෂයෙන්ම පාසල්වල උගන්වන ගුරුවරුන් සම්බන්ධයෙන් ළඟම පාසලට ගුරුවරුන්ව අනියුක්ත කිරීමේ පියවරක් ගන්නට සූදානමක් තිබෙනවා කියන කාරණාව පිළිබඳවත් යම් යම් තැන්වලදී අද දවසේදී සටහන් කරලා තිබුණා. ඒ අතරතුරේදී අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට එක්නැලිගොඩ නඩුවේ මුරලි යලිත් රිමාන්ඩ් කියලා තොරතුරු වාර්තා කරනවා. විත්තිකරුවන් 9 දෙනෙකුට ඇප කියලාත් එහි සඳහන් කරනවා. නමුත් මෙහි මුරලිට තවදුරටත් මේ විදිහට මේ රිමාන්ඩ් භාරය පත් කරන්නට කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව තමයි දිවයින පුවත්පත අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ. මේ පිළිබඳව අද දවසේදී පුවත්පත් කිහිපයකම තොරතුරු එකතු කරලා තිබුණා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කිරීම හා සම්බන්ධ නඩුවට චෝදනා ලැබූ පිරිස හා සම්බන්ධ තමයි මේ කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙන්නේ. එස් සුරේෂ් කුමාර් හෙවත් මුරලි නැමැත්තා ලබන 23 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ පස්වරවේදී නියෝග කරයි කියන කාරණාව තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තලයක් බවට දිවයින පුවත්පත පත් කරගෙන තිබෙන්නේ. ඒ අතරතුර අපි දින මින පුවත්පතට මේ වෙලාවේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. දරුවන් හා සම්බන්ධව කතා බහ කරනකොටත් පසුගිය දවස් කිහිපෙම අපිට කතා බහ කරන්න සිද්ධ වුණේ ඉතාමත් දුක හිතෙන කාරණා රැසක්. ඒ අතරතුරේදී පානදුරෙත් අවුරුදු 1කමාරක දරුවෙක් වැසිකිලි වැටියක් වලකට වැටලා මිය ගිය යෑමේ පුවතක් අපිට වාර්තා වෙනවා. මරණය ගැන සහිතයි කියලා තොරතුරක් වාර්තා කරන දින මින පුවත්පත මේ පුංචි දරුවාගේ ඡායාරූපකත් එක්ක මේ විදිහටයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් දරුවන් පිළිබඳව අවධානය වැඩිහිටියන්ගේ ඉතාමත් ඉහළින් තිබෙන්න ඕන කාල සීමාව බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම තිබෙන අර්බුදකාරී තත්ත්වයන් එක්ක ආහාර හිකතාවයන් එක්ක දරුවන්ව බලා ගැනීමට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට හුඟක් දෙමව්පියන්ට බැරිවීමේ අවස්ථාවන් අපිට දැන් මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙන කාරණාවක් බවට සමාජයේ පත් වෙලා තිබෙනවා. පසුගිය දවස්වල අර පාලමකින් පහළට විසි කරලා මිය ගිහපු දරුවා පිළිබඳවත් තොරතුරු අපිට වාර්තා වුණා. ඒ අවස්ථාවේදී පොලිසියෙන් යම් ප්‍රකාශයක් කළා තිබුණා. යම් දරුවෙකුට අවශ්‍ය ආහාර පාන ලබා දීලා ඔහුව බලා ගන්නට ඉඩ කඩක් නැතිනම් දරුවන්ව විනාශ කරන්නට එපා. ඔවුන් පිළිබඳව පොලිසියට දැනුවත් කරන්න, ළඟම පොලිස් ස්ථානයේ දැනුවත් කරන්න, ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නට සූදානම් කියන කාරණාව සඳහන් කරලා තිබුණා. ඊයේ දවසේදී පුවත්පත්වල මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒක නිසා අපි මේ මොහොතේදී මතක් කරනවා, මේ උදෑසන මතක් කරනවා, එවැනි යම් අපහසුතාවයක් තිබෙන දෙමව්පියන් ඉන්නවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නට ඔවුන් සූදානම් කියන කාරණාව සඳහන් කරලා තිබෙනවා. ඒක නිසා එවැනි වැරදි ක්‍රියාමාර්ගවලට ගමන් කරන්නට එපා. හැකි ලෙසින් දරුවන්ව රැකගනිමින් ආරක්ෂා කරගනිමින් අපි ඔවුන්ගේ අනාගතය සකස් කරන්න සූදානම් වෙමු. විශේෂයෙන්ම වර්තමාන තත්ත්වය තුළ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයන්, ප්‍රවාහන සේවයේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් අධ්‍යාපනයට බරපතලව බලපාලා තිබෙනවා. දරුවන්ගේ අවුරුදු 2-3ක අධ්‍යාපන කටයුතු කරගැනීමේ ඉඩකඩ ඇහිරිලා තිබෙනවා. මේවා බලපාන්නේ අනාගතයට. ඒක නිසා රටේ අනාගතය පිළිබඳව අපි බලනකොට අද දවසේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට අපි හැකි ලෙසින් උත්සාහ කරමු කියන කාරණාවත් මේ මොහොතේ මතක් කරනවා. විශේෂයෙන්ම ළඟපාත නිවසක දරුවන් පිළිබඳව පුංචි අවධානයක් යොමු කරන්නට ඇති හැකි අය පුළුවන් විදිහකට මේ මොහොතේ ක්‍රියා කරනවා නම් ඒ ඉතාමත් වටින කාරණාවක් අපි මතක් කරනවා. ඒ අතරතුර දිවයින පුවත්පත වාර්තා කරනවා බිලියන 27ක මුදල් අච්චු ගසයි කියලා. ඉකුත් ජූනි 15 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාණ්ඩාගාර විල්පත් නිකුත් කර රජය මුදල් ලබාගෙන ඇති අතර ඒ අනුව එදින අච්චුගත ගසා ඇති නව මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 27.88ක් වශයෙන් සඳහන් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පත. ශාම්නුවන් ගණේවත්ත තමයි ඒ තොරතුර ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත වෙත. පාරිභෝගික අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්සේ කියලා දවසේදී තොරතුරක් වාර්තා කරනවා. දිවයින පුවත්පත් තුළමයි යත් සටහන් කරලා තිබෙන්නේ. වෛරී කතනයට එරෙහි දිනය අද වෛරී ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීම, වෛරී කතනය සඳහා එරෙහි දවසක්
බවට අද දවසේ පත් කරලා තිබෙන දින එවැනි දිනයක වෛරී ප්‍රකාශනයන් හුඟක් තැන්වලද අපිට අහන්න දකින්න ලැබෙනවා. එයට එරෙහිව ක්‍රියාත්මක වන දවස බවට අද දවසේ පත් වෙලා තිබෙනවා කියන එකයි අද දවසේදී දිවෙන පුවත්පතත් වාර්තා කරලා තිබෙන්නේ. මේ කාරණාත් එක්ක අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතේ තිබෙන කාරණාවන් කතා බහ කරන්නට. අර්බුදය පිළිබඳව හුඟක් පත්‍ර කතා බහ කරලා තිබෙනකොට අද දවසේදී අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශක අගමැති කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කරනවා. සමහර මාධ්‍යයන් තුල ඊයේ දවසේදීත් අපි දැක්කා, පසුගිය දවස් කිහිපෙදිත් අපි දැක්කා අග්‍රාමාත්‍යවරයා පිළිබඳව පේන කියන්නේගේ තත්වයකට පත් කරලා තිබෙනවා. ලබන සති දෙක බොහොම දුෂ්කර කාල සීමාවක් ජනතාවට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉදිරි මාසයේ මෙන්න මේ වගේ පුරෝකතන එහෙම නැත්නම් ඒ කියන කිවිම් එහෙම නැත්නම් අනාගතය පිළිබඳව කරන ප්‍රකාශයන් එක්ක කාටූන් ශිල්පීන් එහෙම විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තිබුණේ කාටූන් ශිල්පීන්ෙම ඔහුව පේන කියන්නෙක් බවට පත් කරලා තමන්ගේ කාටුන් ඉදිරිපත් කළ තිබුණු ආකාරය අපිට දකින්න අවස්ථාව ලැබුණා. අනුර කුමාර මහත්මයා මේ කාරණාව කියන බව තමයි දිනමින පුවත්පත කියන්නේ අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශක අගමැති කියලා. විශේෂයෙන්ම අනුර කුමාර මහත්මයා මාධ්‍ය හමුවකදී කරපු අදහස් දැක්වීම එහෙම නැත්නම් ඔහුගේ අදහස් දැක්වීම කිහිපයකට දැන් අවධානය යොමු කරන්න හොඳම වෙලාව මේ. අග්‍රාමාත්‍යවර අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ 21 වෙනි සංශෝධනය ගැන කිව්වත් සඳුදා රාත්‍රියේ කැඳවන ලද කැබිනට් මණ්ඩලයටද 21 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කොට නැහැ තවම. අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදීත් ඒ වෙලාව හිටපු අගමැතිවරයා සහ ජනාධිපතිවරයාගේ බල උවමනාව එම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා අපේ උත්තරීතර නීතිය ව්‍යවස්ථාව වුණත් ඒ ව්‍යවස්ථාවට සංශෝධන ගෙනෙනකොට එක් බල කේන්ද්‍රයන්ගේ උවමනාවන් මත තමයි සංශෝධන ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් 21 වෙනි සංශෝධනයට දැනට අපිට එළියෙන් සිට දකින්නකොට තිබෙන දේ තමයි ජනාධිපතිවරයාත් අගමැතිවරයාගේ බල පොරය 21 වෙනි සංශෝධනය ඇතුලේ ගැබ්බෙන බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා අපේ උත්සාහය තිබෙන්නේ ඒ පුද්ගලයාගේ බල කේන්ද්‍රවල තියෙන උවමනාව වෙනුවට එතනින් උඩින් යන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තමයි අපේ උවමනාව තිබෙන්නේ. ඒ නිසා කවුරු හරි කල්පනා කරනවා ඉන්ද්‍රජාලිකයෙක් ගෙනල්ලා මේ ප්‍රශ්න වලින් ගොඩ ඉන්න ඒක අසාර්ථකයි. රනිල් වික්‍රමසිංහත් හිතාගෙන ඉන්න ඉන්ද්‍රජාලිකයෙක් කියලා. රාජපක්ෂ පවුල ආරක්ෂාව තමයි ඔහුගේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වී තිබුණේ. ඒ බව දැන් මැනවින් ඔප්පු කරමින් තිබෙනවා. ඔය විදිහට තමයි ඔහු යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නේ. ඉන්ද්‍රජාලිකයන් ගෙනල්ලා මේ කටයුත්ත ඉදිරියට යන්න බෑ. එහෙම නැත්නම් මේ අර්බුදයට විසඳුමක් හොයන්න බෑ කියන කාරණාත් කියනකොට 21 පිළිබඳවත් යම් සඳහන් කරා. මේ දවස්වල හුඟක් දේශපාලන ශාස්ත්‍රයයිගේ කතා බහට පත් වෙලා තින්නේ 21 පිළිබඳව මිනිස්සුන් නම් වැඩිපුරම කතා බහ කරන්නේ හෙට දවසේ කන්න කොහොමද, අද දවසේ කොහොමද දරුවන්ට අවශ්‍ය දේවල් ටික ලබා දෙන්නේ කියන කාරණාවන්. කොහොම නමුත් අපි සූදානම් වෙනවා තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඊට කලින් ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නේ ඉතාමත් ඉක්මනින් යලිත් ඔබ සජීවීව මුණ ගැහෙනවා. යලිත් අපේ සජීව වුණ ගෙනවා සියත පත්තරයේ සමගින් අද දවසේදී තිබෙන පුවත්පත්වල ඇතුල් පිටුවටත් අපි සතියන්තයේ ඇතුල් පිටුවලටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේදී විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට තෙල් පෝලිමට එන්න කියලා ලොකු සිරස්තලයකුත් එක්ක අද දවසේදී සම්පූර්ණ පිටුවක් පුරා අරුණ පුවත්පත සතියන්ත පුවත්පත තුල තොරතුරක් වාර්තා කරනවා. විශේෂයෙන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා, කළුබෝලි ශික්ෂණ රෝහලේ කායික රෝග වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ, රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුෂාන් බෙල්ලන මේ වගේ විශේෂඥ වෛද්‍යවරුන් රසකගේ අදහස් දැක්වීම එක්ක ඔවුන් තෙල් පෝලිම වල ඉන්නවයි කියලා කාරණාවත් එක්ක කියන්නේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි පාරේ තෙල් පෝලිම වල ඉන්නවා නම් මේ වෛද්‍යවරුන්ට ඇයි ඉන්න බැරි කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයටත් පිළිතුරු මේ ලිපිය තුළ අද දවසේදී අන්තර්ගත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුගේ විනාඩි කිහිපයක පරක්කුව රෝගියෙකුගේ ජීවිතයක් උතුරා ගන්නට ඒ කාලය හොඳටම ඇති. හැබැයි මේ කාරණාව පිළිබඳව ඒ විදිහට හිතන කෙනෙකුට එහෙම නැත්නම් ඇයි දොස්තර කෙනෙක් පොලිමේට පුහම මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා හිතන කෙනෙකුට තමන්ගේම මව පියා තමන්ගේම දරුවෙක් තමන්ගේ ළඟම හිතවතෙක් එවැනි අසීරු තත්වයකට පත් වෙලා රෝහල්ගත වෙලා ජීවිතයත් එක්ක සටන් කරන වෙලාවක තමන්ගේ වෛද්‍යවරයා පරක්කු වුණත් සිදුවෙන කාරණාව පිළිබඳව පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔවුන්ගේ වටිනාකම ඉතා හොඳින් දැනෙයි. ඉතින් මේ සඳහා අවශ්‍ය බලධාරීන් හැකි ඉක්මනින් හැකි කඩිනමින් යම්
විසඳුමක් ලබා දීම අනිවාර්ය වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මේ අර්බුදයේ තවත් බරපතලම ඛේදවාචකයක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කියලා වෙනම පෝලිං වල හිටපු වෛද්‍යවරුන්ට පවා අවස්ථා කිහිපයකදීම තෙල් ලබා ගන්නට බැරුව Tamanගේ රාජකාරී සඳහා යන්නට ඉඩකඩක් නොලැබුණු අවස්ථාවන් අපට වාර්තා වෙනවා පසුගිය දවස් කිහිපය තුළම. ඒ පිළිබඳව දවසේදී අරුණ පුවත්පත් සතියගේ අරුණ තුල සඳහන් කරනවා විශේෂඥ වෛද්‍ය හමුවීමට තෙල් පෝලිමට එන්න කියන තේමාවත් එක්ක කියවා ගත යුතු ලිපියක්. ඒ සමගම පෝලිම් උද්ඝෝෂණ නැති යාපනයේ ජීවිතය කියලා තවත් හරි අපූර්ව ලිපියක් සඳහන් කරනවා ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත තුල. ළඟට යන්නේ ත්‍රිවිල් යතුරුපැදියේ නොවේ පාපැදියේ යුද්ධේ කාලේ යූරියා තහනම් ඒ යාපනයේ හොඳට වගා කළා කියලා සිරස්තල කිහිපයක්ම එකතු කරලා තිබෙනවා දවසේදී මේ ලිපිය තුල. තෙල් ගෑස් නැතුව දෙමළ ජනතාව ඉස්සරත් හිටියා. යුද්ධ කාලේ සරල ජීවිතයට හුරු වුණු නිසා දනුත් ගෑස් තෙල් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. යාපනයේ ජීවිතය බොහොම සරලව මේ කොයි ප්‍රශ්න කරදරකාරී තත්ත්වයන් තිබුණත් සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්නට ඔවුන් සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි අද දවසේදී මේ ලිපිය තුල එකතු කරලා තිබෙන කරුණු කාරණාත් එක්ක අපිට ඔබට කියන්න තියෙන්නේ. මේ විදිහට අපි ඇතුළත තිබෙන ලිපි කිහිපයකට දවසේ අවධානය යොමු කරනකොට යලිත් තවක් දිව ඉන පුවත්පතටයි දැන් අපි ගමන් කරන සූදානම් වෙන්නේ. පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් ගන්න ණයවර ලිපි හරි කියලා තොරතුරක් ශ්‍යාම් නුවන් ගණේවත්ත වාර්තා කරනවා දිව ඉන පුවත්පතට. මේ මොනොත් ලක්ෂ 3ක් පෙට්‍රල් අපට ගන්නට ණයවර ලිපි සකස් වෙලා අවසానයි කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. ඒ සමගම ගැම්බියානු ජනාධිපතිගේ ඇමරිකානු නිවස රජයෙන් තහනම් කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ තොරතුරත් වාර්තා වෙන්නේ දිව ඉන පුවත්පත තුල. ඉන්ධන ප්‍රශ්නත් එක්කම වෙන මේ වගේ කාරණාවක් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයාගේ උපදේශක් විදිහට ක්‍රමානුකූලව ඉන්ධන බෙදන්න අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන අයට නීතිය තදින් කියලත් ඒ තුළ සඳහන් වෙනවා. දැනට ලැබී ඇති සහ ඉදිරි දිනකදී ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවෙන පුරා ඉන්ධන හල්වත බෙදා හැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දාලා ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා කියලා තමයි මේ තොරතුරු තුල තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ සමගම දැන් අපි කිව්වා වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම විශේෂත්වයක් ලබා දීමේ වටිනාකම කොයි වගේද කියන කාරණාව කියනකොට විභාග කාර්ය මණ්ඩල වලට ප්‍රමුඛත්ව ඉන්ධන ලබා දෙන්න කියලා විභාග කොමසාරිස් ජනරාල්වරයා ඊයේ දවසේදී ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම දරුවන්ගේ විභාගය පැවැත්වෙන වෙලාවේදී විභාගය සඳහා පැමිණෙන පිරිසට තමන්ගේ හැඳුනුම්පත ඒ වගේම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරපු ලිපියක් ආදී කාරණා ටික සම්පූර්ණ කළ තිබෙනවා නම් ඉතාමත් කාරුණිකව සලකලා බලලා මේ පිරිසට යම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට කියන ඉල්ලීම ඔහු ඊයේ දවසේදී මාධ්‍ය හමුවට පැමිණෙමින් ප්‍රකාශ කළා. ඉතින් මේ පිළිබඳව අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ මෙවැනි කාරණා ඇහෙනකොට මෙවැනි කාරණා ඉදිරිපත් කරනකොට සමහරුන්ට යම් යම් අදහස් හිතට එන්නට පුළුවන්. නමුත් අපි සලකා බැලිය යුතු කාරණා ගණනාවක් තිබෙනවා. මේ සියලු දේවල් වල දෙපැත්තක් තිබෙනවා කියන කාරණාවත් අපි මතක් කරන ගමන්ම නමුත් දරුවන් වෙනුවෙන් සහ විශේෂයෙන්ම රෝගීන් වැනි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් කතා බහ කරනකොට යම් යම් කාරණා පිළිබඳව අපි ටිකක් මානසිකව හිතමින් සහ රටේ අනාගතය පිළිබඳව කතා කරනකොට දරුවන් පිළිබඳව කතා බහ කරනකොට විභාගයකට වගේ සූදානම් වෙලා විභාගයට මුහුණ දෙන අවස්ථාවකදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික සලසන්නට අවශ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීම කළ යුතු කාරණාවක් බවයි අපටත් කියන්නට තිබෙන්නේ. දිව ඉන පුවත්පත තවත් තොරතුරක් වාර්තා කරනවා. උසාවියට අපහාස කළ ඇමති හිටපු උසාවියට අපහාස කළ ඇතිමලේ හිටපු OIC රිමාන්ඩ් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. බඩල් කුමන රවිදු ගුණතිලක ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙනීමට නියමිතව සිටි ඇතිමලේ හිටපු පොලිස් ස්ථානාධිපති දැනට ගල්කිස්ස පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බුලත් සිංහල මහතා ඊයේ සියමල ආණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සියමල ආණ්ඩුව මහේස්ත්‍රාත් නයමි වික්‍රමාරච්චි මහත්මිය සැකකරු ජූනි මාස 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළායි කියලා තමයි තොරතුරු තුළ තවදුරටත් කාරණා ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් ගෙන එම එකම විසඳුමයි සජිත් සහ මෛත්‍රීපාල කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා අද දවසේදී. ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් ගේන කියන කාරණාවත් එක්ක සජිත් සහ මෛත්‍රීපාල තමයි මේ කියනවා කියලා කියන්නේ. මේ වෙලාවේදී අපිට අපේ
ප්‍රවෘත්ති අංශයෙන් සකස් කරපු තවත් වාර්තාවකට ගමන් කරන්නට අවස්ථාවක් තිබෙනවා. එහෙම නැත්නම් යම් කතා බහකට ඉඩකඩක් වෙන් කරගන්න හැකියාවක් තිබෙනවායි කියලා අපේ නිෂ්පාදක කණ්ඩායම අපිට මතක් කරන වෙලාවක මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වපු අදහස් කීපයකට දැන් අපි අවධානය යොමු කරමු. ඔව් මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වපු අදහස් කීපයකට අපි යන්න තමයි මේ සූදානම් වෙන්නේ. තාමත් ඉක්මනින් ප්‍රශ්න ගැන කතා කරපුවාම ඇත්තෙන්ම ආණ්ඩුවේ අය අහන ප්‍රශ්නයක් තමයි හොඳයි හෙට වෙන ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න විසඳෙනවද කියලා. පැහැදිලිවම මම කියනවා හෙට වෙන ආණ්ඩුවක් අපි කියන විදිහට පිහිටෙව්වොත් මේ ප්‍රශ්නය ඊටාම කෙටි කාලයකින් විසඳන්න පුළුවන් කියලා. ඒ අපි කියන ක්‍රමේ තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා 15ක් පමණ ඇමති මණ්ඩලයක් තෝරගෙන මහමැතිවරණයක් තියන්න කාලයක් නියම කරලා 6 මාසයක් හෝ අවුරුද්දක් ඒ කාල සීමාව තුලත් ඒ රටවල් උදව් කරන්නම් ඊට පස්සේ ඒ මැතිවරණයකින් හැදෙන අලුත් ආණ්ඩුවකට උදව් කරන්න පුළුවන් කියලා. එවැනි මතයක් ජාත්‍යන්තර වශයෙන් තිබෙනවා. අද තිබෙන ආණ්ඩුවට රට තුල ජාතික වශයෙන් ප්‍රසාදයකුත් නැහැ. අන්තර්ජාතික වශයෙන් නායකයින්ට රාජ්‍ය නායකයින්ට ජාත්‍යන්තර සංවිධානවලට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. අද ඇත්තටම මේ යන ආණ්ඩුව මේක රට දවසින් දවස අමාරුවට පත්වෙන ආණ්ඩුවක්. අද 21 ගැන ලොකු කතා බහක් ඒක ඇතුලේ ඇති වෙන්නේ නැහැ. අපි දැන් සති දෙකක් තුනක් තිස්සේ බලන් හිටියා මේ කැබිනට් මණ්ඩලයෙන් මේක සම්මත වෙයි කියලා. මම හිතන්නේ ලබන සතියේ අපේ සභාපතිතුමා කිව්වා වගේ ඒක ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ආණ්ඩුව අරගෙන යන ප්‍රධාන පක්ෂ වෙන පොජ්ජන පෙරමුණේ ලේකම්වරයා කියන කාරණේ තමයි ඉස්සෙල්ලා ආර්ථික අර්බුදය විසඳලා ඉවරලා 21 ගේන්න කියලා. අපි කියන්නේ තාම කඩිනමින් මේ ක්‍රියාදාමයට ආයුතුයි කියන කාරණේ. ආර්ථික අර්බුදය වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට තවදුරටත් මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් තත්වයක නැහැ. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මේක නොන් පාටි ගවර්න්මන්ට් එකක්. කිසිම පක්ෂයක් මේකට සම්බන්ධ වෙලා නැහැ. පක්ෂවල හිටපු අය කඩලා පක්ෂවල අනුමැතියක් නැතුව කීප දෙනෙක් අරගෙන අමාත්‍ය තනතුරු දීලා හදපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. අපි මේ පිළිගන්නේ නැහැ. හොඳයි හවුන් එක පිළිගන්නේ නැහැ කියලා කියනවා. මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි කියලා කියනවා. ඔය වගේ අදහස් දේශපාලන කරළියේ විවිධ තැන්වලදී අපිට අහන්න දකිට ලැබෙනවා. ඒ අතරතුර දිනමින පුවත්පත වාර්තා කරනවා සජබේ සැපත පොදු ජන සැපතයි කියලා විපක්ෂ නායකවරයාගේ ඡායාරූපයත් එක්ක ඔහුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පත සජබේ සැපත පොදු ජන සැපතයි කියලා. පොදු ජනයා අද සැපත නම් ළඟකවත් නැති තැනක තමයි රැඳිලා ඉන්නේ. මහපාරේ පෝලිං වල දවල්ද රෑද අවුවද වැස්සද කියලා නැහැ. දුකත් එක්ක හැමදාමත් ජීවත් වෙන පිරිසක් බවට පත් වෙලා මේකට දැන් තරහා තිරමක් මුකුත්ම නැහැ. හැම දිනාටම එක විදිහට මේ දුක බෙදා හදා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. චම්පිකට එරෙහි නඩුවේ අපි තවත් කාරණාවකට යන්න සූදානම් වෙන්නේ. චම්පිකට එරෙහි නඩුවේ සාක්ෂි ලේඛන සොයා ගැනීම අපහසු කියලා නීතිපති මහාධිකරණයට දන්වයි කියලා තොරතුරක් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ සමගම කුඩු සල්ලි ඉන්දියාවට උණ්ඩියල් කරන ජාවාරමක් තිදෙනෙක් කොටු වෙති කියලා අද දවසේදී තවත් තොරතුරක් වාර්තා වෙනවා. මේ සියලු අර්බුදකාරී තත්වයන් තුළ කුඩු මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බොහොම ජයටම මේ කටයුත්ත කරගෙන යනවා. මොන ක්‍රමයකින් හරි මේ කියන්නේ ඒ වගේ කාරණාවක් ඉන්දියාවට උණ්ඩියල් කරන ජාවාරමක් තිබෙනවා කියන කාරණාව තමයි අද දවසේදී දිනමින පුවත්පත අපිට තොරතුරක් ඉදිරිපත් කරන්නේ. ඔය විදිහට අද දවසේදී දිනමින දිවයින පුවත්පත්වල තොරතුරු කාරණා ඉදිරිපත් කරනකොට අපි සූදානම් වෙනවා කාටුන් කීපයකට අද දවසේදී අවධානය යොමු කරන්න. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතින් අපි තෝරාගන්නේ ආණ්ඩුව බංකොලොත් වුණාට විපක්ෂය බංකොලොත් නැහැ කියලා සජිත් කියනවා බං කියලා කියනවා. බංකොලොත් වෙන්න හරි අපිට විපක්ෂයක් තියෙනවාද සර් කියලා තමයි අහන්නේ. අපිට විපක්ෂයක් නැද්ද? ඇත්තටම විපක්ෂයක් තියෙනවා නම් විපක්ෂයේ කාර්යභාරය හරි වශයෙන් සිදුවෙන්නට ඕන. ඒ සිදුවෙනවාද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් බවටත් පත් වෙලා තියෙනවා. අංජනගේ කාටුන් වලටයි අපි යන්න සූදානම් වෙන්නේ. අර්බුදය ගැන මෙන්න මෙහෙම කියනවා. අර්බුදය හැමුවේ පාලකයොත් ජනතාවත් නිර්වින්දනය වෙලා කියලා ටිල්වින් කියනවා කියලා තමයි කියන්නේ. ඒ විතරක් ඇයි විපක්ෂය පිළිබඳව තමයි ඒ කාටුන් දෙකෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ. හොඳයි අපි යනවා ෆේස්බුක් කාටුනේට දිව ඉන පුවත්පතේ එක රටක් එක නීතියක් වාර්තාව හදලා ඉවරයිලු.
එහෙමනම් ඒක ලොක්කන්ටයි සොක්කන්ටයි දෙගොල්ලන්ටම හරියන විදිහට හදලා ඇති නේද කියලා අහනවා. ලොක්කන්ටයි සොක්කන්ටයි ඔක්කොටම ගැලපෙන්නටද හදලා තියෙන්නේ. අපි බලමු ආවට පස්සේ. අපි අනුසුදරම වෙනවා තවත් කාටුන් එකකට මේ ශ්‍රී සමයන් කාටුනය චමෝත් පද්මශ්‍රීගේ ආර්ථික තත්ත්වය හරි ගියාම යලි සංවර්ධන කටයුතු ආරම්භ කරන බව ඇමති ප්‍රසන්න කියන්නේ කියලා කියනවා. එතකොට කියනවා ඔව් මේ දවස්වල 225 ගේම සංවර්ධනය එන හිටලා තමයි ඇත්තේ කියලා. ඒ අතරතුර අපි යනවා ඕකයි තත්ත්වයේ කවි පන්තියට අවධානය යොමු කරන්න, කවියට අවධානය යොමු කරන්නට. ඕකයි තත්ත්වය මොකද කියන්නේ කියලා බලමු. ඉන්දන දෙන්න බැරි වී නියම තාලෙට සිකුරාදාවේ පාසල් වැසුනි ගානට සිසු අධ්‍යාපනයේ බිඳ වැටෙයි මාරෙට ස්ටාලින්ට හොඳටම දුකයි ඒකට. අධ්‍යාපනය කඩා වැටීම ගැන අපිට තියෙන්නේ ඇත්තටම දුකක්, ස්ටාලින්ට තියෙන්නේ එහෙම දුකක්ද කියලා හිතලා බලමු. ආතාපේ කවි පන්තියටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. රාජ්‍ය සේවයට නිවාඩු සිකුරාදා ගෙදර ඉඳන් වවන්ලලු ඒ දවසේ චක්‍ර ලේඛනයක් ඒකට එනු දැකලා ආතා අපේ කීවා හොඳ කතාවක්. පොහොර නැතිව ගොවියෝ වැටුනි බිමට පාලක යන්නේ වග කිය යුත්තේ එයට. පය බරවාට පිටිකර බෙහෙත් දිගට බැන්දට කිසි හොඳක් වෙන්නේ දැයට. පය බරවාට පිටකරට බෙහෙත් කරපුවාම හොඳ වෙනවද? ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. රටට දැයට හොඳක් වෙන යහපත් දේවල් තමයි කරන්න ඕන. එහෙම නැතිනම් වෙන දේවල් බලාපොරොත්තුෙන් හිතේ තියාගෙන යම් ක්‍රියාමාර්ග ගත්තාම සිදු වෙන්නේ තවත් පරිහානියක්ම තමයි. බෙම්පියා කාටුනේට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. වරායේ දෙන කැමරෙන් 45%ක් වේදම් වෙන්නේ කජු වලට. ඒ නිසා ඒ වෙනුවට ආදේශක ආහාරයක් දෙන්න කියලා කිව්වා කියලා කියනවා. මේක ඊයේ දවසේදී පුවත්පත්වලින් වාර්තා කරපු ප්‍රවෘත්තියක්. බෙම්පියා කියනවා ජංජාලයයි දැන් කජු ඉල්ලා ස්ට්‍රයික් කරාවිද දන්නේ නැහැ කියලා. වෙන්න බැරි නෑ. ඔය වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. හුඟක් තැන්වල. ඔය දේ අපේ අද දවසේදී මේ තොරතුරු ගණනාවකටම අවධානය යොමු කරා. ඒ අතරතුරේදී දැන් මේ කජු ගැන කවිත් ඉදිරිපත් වෙලා තියෙනකොට, තොරතුරු ඉදිරිපත් වෙලා තිබෙනකොට අපි දැක්ක අද දවසේදී දිවයින පුවත්පතේ කජු මේ පිළිබඳව කතු වැකිය ඉදිරිපත් කරලා තිබෙනවා. පොඩි අවධානයක් යොමු කරොත් හොඳයි අපි මේ වෙලාවේදී. මොකද හුඟක් වෙලාවට වර්තමානයේ තාරුණ්‍ය දරුවන් මේ පුවත්පත්වල කතු වැකියට ටිකක් අවධානය යොමු කිරීමේ යම් අඩුවක් තියෙනවද කියන ප්‍රශ්නයක් සමහර වෙලාවට අපි අතර තිබෙනවා. හැබැයි කතු වැකියකින් ටිකක් වැදගත් දෙයක් හුඟක් වෙලාවට අතීතයේ පටන්ම පුවත්පතකින් ඉදිරිපත් කළා. සමහර තැන්වලදී නම් තම තමන්ගේ පරමාධිපත්‍යයන් පිළිබඳව කියන්නත් කතු වැකිය භාවිතා කරපු අවස්ථා දකිනවා. නමුත් අවභාවිතා නොවුණු කතු වැකිය අපිට ඕන තරම් දකින්න පුළුවන්. මෙහෙමත් කජු කෑමක් කියලා තමයි අද දවසේ දිවයින කතු වැකිය ඉදිරිපත් කළා තියෙන්නේ. ඇත්ත බොරු නොදනිමු. අග්නිදිග ආසියාවේ ලොකුම මුළුතැන්ගේ වන්නේ කොළඹ වරායේ කුස්සිය බව කියවනු ලැබේ කියලා තමයි මේ කතු වැකිය ආරම්භ කරන්නේ. කොළඹ වරායේ 3500ක සේවක පිරිසක් ඇති අතර මේ අය සඳහා අවුරුද්දකට වේල් 39,6000ක් මේ මුළුතැන්ගේ තුල පිසුණු ලැබේ. කොළඹ වරායේ බත් එක බ්‍රෑන්ඩඩ් බත් එකකි. මේ බත් එක ඇතම් වරායේ සේවකයන් විසින් වරායේ ගේට්ටුවෙන් පිටතට ගෙන උත් විකුණු ලැබේ. ඉන්පසු මුදලින් කසිප්පු හෝ ගංජා ගනු ලැබේ කියලා මේ විදිහට දිගින් දිගටම තොරතුරු වාර්තා කරනවා. ඒ අතරතුරේදී මෙන්න මේ වගේ විශේෂ උපුටා ගැනීම කිහිපයකට මම යන්න ලෑස්ති. වරාහේ ආහාර සැපීම සඳහා යන මුළු මුදලින් අඩක්ම වැය වෙන්නේ කජු සඳහා බව වරායේ බහර ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා පසුගියදා කීවේය. මේ දිනවල මගුල් ගෙවල් වලට හැර අන් කිසිම තැනක කජු පිසුණු නොලැබේ. මේ කජු පිසුණු ලබන්නේ 125ක් කජු සහ 175ක් ග්‍රීන් පීස් දැමීමෙනි. අවසානයේදී කැමරට ලැබෙන්නේ කජු මාළුවක් නොව ග්‍රීන් පීස් මාළුවකි. ඒක නම් ඇත්ත නේද? වරායට බත් එකේ ඔය කියන තරමටම කජු තිබේදයි අපි සොයා බැලුවෙමු. ඒත් එවැනි දෙයක් නැත. මේන් හැගෙන්නේ වරායේ සේවකයන්ට කජු කවන මුවාවෙන් වෙනත් අය කජු කවන බවය. බලන්නකො ඒකත් වැඩේ නේද? අපිත් හිතාගෙන හිටියේ දැන් අර ප්‍රවෘත්ති කීපයක් ඇහෙනකොට ඊයේ දවසේදීත් ඇත්තටම කජු තියෙන්නේ නැති කියලා බලන්න ගිහපුවම වරායේ බත් එකේ කජු තිබිලත් නැහැ. එහෙමනම් වරායේ සේවකයන් කජු කවනවා කියලා කවුද මේ කජු කාලා තියෙන්නේ? අන්න ඒකත් හොයන්න ඕන ප්‍රශ්නයක් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය කාලේ මේ රටේ කජු මිල බෙහෙවින් ඉහළ ගියේ. ඇතැම් විට වීල කජු කිලෝවක් රුපියල් 5000ක්මයි. සුපර් මාකට් වල විකිණීමට ඇති කජු කිලෝව රුපියල් 10000කි. ඒවා රෝස් කර ලුණු දමා වෙනත් රසකාරක දේවදා ප්‍රණීත කර ඇත කියලා කජු ගැන හුඟක් දේවල් කතා කරගෙන එනවා. අවසානයේට මම එන්න ලෑස්ති වෙනවා අද දවසේ ඒ කතු වැකියේ
එදා ස්වකීය තනතුරු රැක ගැනීම සඳහා තම තනතුරු සඳහා ලැබෙන වෙනත් වරප්‍රසාද සඳහා කටවසාගෙන සිටින්නට හුඟක් අයට සිදු වුණා. අද ඔහු කට ඇර ඇති අතර එම කටෙන් තවත් බොහෝ වැදගත් දේ කියවනු ඇතයි කියලා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ කියන්නේ මත්තල ගුවන් තොටුපළ ඉදිකරන සමයේදී නිමල් සිරිපාල සිල්වා මහතා මහින්ද රාජපක්ෂ ජනතුමාගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරයෙක් කියලා ඔහු ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඔහු කියපු කාරණාවකුත් එක තමයි මේ කජු කතාව ඉස්සරහට ආවේ. ඉතින් ඔය විදිහටයි කජු ගැන අද දවසේදී කතු වැකියෙකුට සඳහන් කරලා තියෙන්නේ. එවනම් අපි සූදානම් වෙනවා අදට පුවත්පත්වල තිබෙන විශේෂාංග කතු වැකේ එත් එක්කම කවි පන්තින් කාටුන් වගේම මුල් පිටුවේ සිරස්තල සියල්ලම පාහේ ඔබ වෙත රැගෙන ආවා. අපි අදට පුවත්පත් විශේෂාංගයෙන් සමුගන්න සූදානම් වෙනවා. සුන්දර ශනිදාවේ තවත් බොහෝ දේවල් එක්ක ඔබ මුණ ගැහෙන්න තව සුළු මොහොතකින් අපි සූදානම්. රැඳිලා ඉන්න සියත එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.